වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානාම. මම රුවනිකා කුමාරදාස. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශේත්‍ර කිහිපයක් ආදායම් බද්දෙන් නිදහස්. කාන්තාවන් විශ්‍රාම යන වයසත් 60 දක්වා ඉහළට. වතු කම්කරුවන්ගේ දහසක වැටුපත් හිමි වෙයි. අයවැය ඉදිරිපත් කරමින් අගමැති කියයි. මත්පැන්, සිගරට්, දුරකථන සේවා, සූදු සහ මෝටර් රථ සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක්. රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි. ආදාන පූජෝත්සවය 22 වෙනි ඉරිදා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ වීමට පෙර එහි අන්තර්ගතය හිටපු CID අධ්‍යක්ෂ ශානි දැන සිටි බව හෙළිවෙයි. පරිභෝජනයට සුදුසු බව කියන්න මාළු අමුවෙන්ම කෑ මන්ත්‍රී. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම Big Flex 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ දැන් රුපියල් 10ක් පමණයි. මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ 2021 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අයවැය කතාව සිදු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 6% ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම රජයේ ඉලක්කය බවයි. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 6 වෙනිදා ගැසට් පත්‍රයේ පළ කෙරුණා. විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව කියවීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස් වූයේ කතානායක මහින්දයාප අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ගරු කතානායකතුමා අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද සහ අයවැය විවාදයේ පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසින්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට කටයුතු දා තිබෙනවා. අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට විදේශ තානාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් ආරාධනා කර ඇති අතර මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය වසා තිබුණේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව මෙරට 75 වැනි අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා. කතානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ 2021-2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන ආදී ලිඳුකම පිටු දැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය කතාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉබාත් අතුටෙදිනි. කරු කතානායකතුමනි, උදෙක් ආනයනමද රඳා පවතින වෙළඳ ආර්ථිකයක් වෙනුවට ගොවි නිෂ්පාදන හා කෘෂිකර්මීකරණයක් මුල් කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ජනතය අපේක්ෂාව බව ගම සමග පිළිසඳරක් ජනතා සංවාදයෙන් අප තේරුම්ගෙන තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම යනු ස්වභාවික
පරිසර සංවේදී ඒ පෝෂණය කරමින් සංවර්ධන කටයුතු පවත්වා ගැනීම බව එම උත්තරීතර සභාවේදී අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කළා. පසුගිය රජයෙන් රාජ්‍ය සේවය එලා නොදැක ඒ හැකියාවන් අව탁සීරු නොකර විනිවිදභාවයෙන් යුතුව අවම පිරිවැකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතු වෙනවා. සත්භාවයෙන් රාජ්‍ය සේවය කරන නිලධාරීන් දේශපාලන පරිගැනීම් වලට ලක් කිරීම අප හෙලා දැකිය යුතුයි. රජයේ සර්ව ආර්ථික වැඩපිළිවෙලට අනුව සමාජයේ සියලු පාර්ශ්වවලට ප්‍රතිලාභ ලැබෙන 6% ඉක්මවන මැදිකාලීන ආර්ථික ව්‍යුහයක් පවත්වා ගැනීම අපගේ ඉලක්කය වෙනවා. මිල ස්ථාවරත්වය ඇති කර ගනිමින් 5% පමණ වාර්ෂික උද්දමන වේගයක් පවත්වා ගනිමින් ජීවන වේදම් පාලනයට මුල් තැන දී යුතු වෙනවා. රජයේ ආදායම හා වියදම අතර ඇති 9% පමණ පරතරය 4% මට්ටමකට වාර්ෂිකව අඩු කර ගැනීම අපගේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අරමුණ අතර ප්‍රධාන ස්ථානයක්. ජාතික ආදායමෙන් 90% වන රාජ්‍ය ණය 70%කට අඩු කර ගැනීමත් විදේශ ණය සංයුක්තය තුළ ඇති වී ඇති අවදානම් අඩු කර ගැනීමත් එම සන්ධිස්ථානයට ළඟාවීම සඳහා අවශ්‍ය වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය හා ගනුදෙනු සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් ණය පහසුකම් ජනතාවට බලා යන පරිදි බැංකුවා මුල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ද්විපාක්ෂික සංවර්ධන පරිපූර්ණක ණය මුදල් ඩොලර් මිලියන 400ක් පමණ ලබා ගැනීමටද අපේක්ෂා කරනවා. තාක්ෂණ උපකරණ හා විශේෂිත අවශ්‍යතාවයන් හැර විදේශ ණය ප්‍රතිපාදන වලින් 65% පමණ දේශීය වියදම් සඳහා යොදා ගැනීමට අප කටයුතු කරනවා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කරන්නේ කඩා වැටුණු ආර්ථිකය ඔසවා තබන සංවර්ධන අයවැයක් බවයි. බැංකු මුල්‍ය හා රක්ෂණ ශේෂ්ත්‍ර හැර ව්‍යාපාර පිරිවැටුම මසකට රුපියල් මිලියන 25කට වැඩි ව්‍යාපාරවලට අදාළ 8%කට වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමට යෝජනා කරනවා. දැනට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන් සිගරට් දුරස් කතන සේවා සූදු මෝටර රථ වැනි 50%කට වැඩි බදු ආදායමට දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට යෝජනා කරනවා. 2020 ජනවාරි මාස 1 වෙනි දින සිට සරල බදු ක්‍රමයක් හා ඔන්ලයින් බදු පරිපාලන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදු වලට අදාළ ඉහළ බදු ගෙවන්නන්ගේ මුල්‍යමය හැකියාව පදනම් කරගත් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපිගොනු වසා දැමීමට යෝජනා කරනවා. බදු අභ්‍යාචනා කඩමින් විසඳුම් සඳහා විශේෂ බදු අභ්‍යාචනා උසාවියක් ඇති කිරීමටද යෝජනා කරනවා. මාසකට 2,50,000කට වැඩි ආදායම් ලබන්නන්ට වසර අවසානයේ සමස්ත ආදායම් ප්‍රකාශයේ මගින් සිය බදු වගකීම් තුලනය කර ගැනීමට සරල ක්‍රමයක් හඳුන්වා දෙනු ලබනවා. ඉදිරි වසර 5 තුල කෘෂිකර්ම සත්පා ධීවර කටයුතු වලින් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය ආශ්‍රිත දේශීය හා විදේශීය සැපීම් මෙන්ම නිවාසිකව හා විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොලේ 2021 12/31 වෙනි දිනට පෙර ලයිස්තුගත කරනු ලබන සමාගම් වලට 50% ආදායම් බදු සහනය ලබා දීමටත් ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ධ 14% ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකුව විසින් ඩොලර් මිලියන 100ක අවමයකට යටත්ව ශ්‍රී ලංකා ස්වෛරත්ව බෙදුම් කර මිලදී ගන්නා විට එම ආයෝජනවල ප්‍රාග්ධන ලාභ හා පොලි ආදායම් බදු වලින් නිදහස් කිරීමට යෝජනා කරනවා. ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දත්ත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, බුද්ධිමය දේපල අයිතිය සඳහා නව නීති හා ආයතනික ව්‍යුහය සකස් කිරීමට මුල් තැන දෙනු ලබනවා. 100% 4G ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ලබා දීමේ ගමට සංනිවේදනය වැඩසටහන සමස්ත රටටම ආවරණය කරන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා. පොදු ජනතාවගේ සෞඛ්‍ය සඳහා කරන ආයෝජනය කවදාටත් වඩා ප්‍රමුඛත්වයක් ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතකට උවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොවැළැක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙම යථාර්ථය තුළ දිවයින පුරා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18,000ක අතිරේක ප්‍රතිපාදන සැපයීමට යෝජනා කරනවා. නිරෝධායනයේදී తాවකාලිකව හිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කරනවා. අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම
සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත ධාරිතාව වැඩි කිරීම සඳහා බැංකුව මුල්‍ය පාසුකම් භාණ්ඩාගාර හැපකර මත ලබා දීමට යෝජනා කරනවා. ශ්‍රී පෝෂණ නිෂ්පාදනය වැඩි කිරීමට රුපියල් මිලියන 1500ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. දැන් රජයේ වෘත්ති අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්න ලබන ලක්ෂයක පමණ ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ 2 දක්වා වැඩි කිරීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම තාක්ෂණික උපකරණ ලබා ගැනීම කඩිමින් කළ යුතු වෙනවා. වෘත්ති අධ්‍යාපනය ලබන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පදනම් කරගෙන මාසකට රුපියල් 4000ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරනවා. හෙද විදුවල උපාධි ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් බවට උසස් කිරීමට යෝජනා කරනවා. කෘත්‍රිම ධාවන පත සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කරනවා. 2022 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමට රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. කුරුණෑගල යාපනයේ ටොරින්ටන් බෝගම්බර හා දියගම ක්‍රීඩාංගණවල කෘත්‍රිම ධාවනපත ඉදිකිරීමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සඳහා තුරුතුරු තාක්ෂණය නවීන තාක්ෂණික පාසුකම් සහිත නවීන ක්‍රීඩා නගරයක් සූර්යවැය ප්‍රදේශයේ ඉදිකිරීමටද මෙම වැඩ පිළිවෙලට ඇතුළත් වෙනවා. විදේශ රැකියාවල නිරතවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට 2013 මහකල යෝජනාවද ක්‍රියාත්මක කරනවා. විදේශ රැකියාවල නිරතවන්ට ශ්‍රී ලංකා විබැංකුවලට යොමු ලබන විදේශ විනිමය සඳහා මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ගෙවීමටද යෝජනා කරනවා. සාල් බඩිනු කුකුරහන් තල උඳු ආදී ධාන්‍ය වර්ග සඳහා සාතික මිල ක්‍රමය මගින් එම ගොවීන් දිරිමත් කිරීමට අප සාතික වෙනවා. ඒ සඳහා පූර්ව නොමිලේ ලබා දීමට අනෙකුත් වගාවන් සඳහා කිලෝ 50ක් රුපියල් 1500ක සහන මිලටත් ලබා දීමට සාතික කරනවා. එම වතුකම්කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මාර්ග අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම යටතේ 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගය කෙරවල පිටිය හා මීරිගම කොටස මෙන්ම කුරුණෑගල හා දඹුල්ල කොටසත් පොතුහැර හා මහනුවර කොටසත් නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ප්‍රථම අධියර එසීංගිරිය කහතුඩුව කොටස නිම කරන ජාතික අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කරනවා. වරාය පිවිසුම් මාර්ගය මෙන්ම කැලණි පාලම සිට අතුරුගිරිය මාර්ගයේද කඩමින් ඉදි කිරීමටත් සම්පාදන කටයුතු අවසන් අධියරයට පත් වී තිබෙනවා. දක්විජී විදුලි බලාගාරයට අතිරේක මෙගාවොට් 300 ගල් අඟුරු බලාගාරයක් හා මෙගාවොට් 600ක ස්වභාවික වායු විදුලි බලාගාර දෙකක් කඩිනමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. 2021 අවසන් වන විට සැමට විදුලි ඉලක්කය ඉටු කර ගැනීමටද රුපියල් බිලියන 750ක් වෙන් කරගෙන යෝජනා කරනවා. සමස්ත රටේම පානීය ජලය ලබා දීම ඉලක්ක කරගෙන ප්‍රධාන ජල ව්‍යාපෘති 1000 නිෂ්පාදන ධාරිතාව උපරිම කිරීමේ ව්‍යාපෘති 171ක් මෙන්ම නව ජල යෝජනා ක්‍රම හා කඩිනම් කර ඇත ව්‍යාපෘති සඳහා රුපියල් ට්‍රිලියන රුපියල් බිලියන 1000 ආයෝජන සැලසුම් කර තිබෙනවා. වාහන අලුත් වැඩියා කිරීමට මෙන්ම වාහන එකලස් කිරීම ඇතුළු මෝටර රථ කාර් වාහනයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය අමතර කොටස් සඳහා ගණවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. අඩු වැඩි ආදායම්ලාභීන් සඳහා නිවාස 50000 අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම නිවාස ලබා ගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලය තුළ 6.25% වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඉදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූ යයි කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත් කළ ජනපති කොමිසමේ සභා වාර්තාව අනුව එම සමාගම හා අනුබද්ධිත සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර කඩනමින් ගැනීමට නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. පොහොර ආනයනය බෙදා ගැනීම සඳහා පවත්වන ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන්ගේ විදුලි බිල් පත් වේදම් අඩු කිරීම සඳහා සූර්ය බල විදුලි පහසුකම ලබා දීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන්ගේ පත්වීම ස්ථානමාරු ලබා දීමේදී තම ගම් ප්‍රදේශ ආධාර දිස්ත්‍රික්කයන් රට යොමු කිරීමටද යෝජනා කරනවා. මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකීන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයන්ට වසර 2ක නිවාඩු ලබා දීමටද යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීමට යෝජනා කරනවා. එක්වරක් භාවිතා කර ඉවතලන පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදන 2021 ජනවාරි 1 වෙනිදා දින සිට තානම් කිරීමට යෝජනා කරනවා.
මේ අතර කෘෂිකර්ම දීවර කුඩා ව්‍යාපාර ත්‍රිරෝද රථ බස් රථ සේවකීන් ස්වයං රැකියාව වැනි නිෂ්පාදන අංශවල සේවාවන් වල නියැලෙන්නන් මෙම ඇඟලුම් සංචාරක වැවිලි විදේශ රැකියාවල නිරතව විදේශ විනිමය උපයන අති බහුතරයන්ට විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමයන් ක්‍රියාත්මක නොවීම තුළ ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයන් හඳුන්වා දීමට යෝජනා කරනවා. සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. කොළඹ වරාය නගර ආර්ථික කලාපය. මේ ආර්ථික කලාපයේ ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකියා අවස්ථාවක් මෙම ඔවුන්ට විදේශ මුදල් වලින් වැටුප් ගෙවීමකට ප්‍රතිපාදන සලසා තිබෙනවා. කරු කතානායකතුමනි, අයවැය කඩාවැටෙන ආර්ථිකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැය බදු හා විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව හෝ විදේශ සංගවා තබාගෙන නැති මුදල් රටේ අභිවෘද්ධිය යොදන ලෙස එම ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා. මෙම අයවැය සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයින්ට පිළිගත් දියුණුම් ප්‍රකාශයක් සහිතව 1% බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබා දීමට නීති ප්‍රතිපාදන යෙදවීමට බලාපොරොත්තු වෙනවා. 2021 සඳහා ඇස්මින්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වෙනවා. රජයේ මුළු වියදම බිලියන 3525ක් වන බැවින් ආදායම වියදම් පරතරය රුපියල් බිලියන 1564ක් වෙනවා. 2021 ජාතික ආදායමෙන් 9%කට තරම් අඩු අයවැය ඉන්දියා පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා. 2021 අපේක්ෂිත ආර්ථික වර්ධනය 5.5% වන අතර ඒ 6.6% වන වර්ධනය වේගයට යොමු කිරීමත් සමග රාජ්‍ය ආදායම් දැනට පවත්නා ජාතික ආදායම 9.7%ක සිට 14% දක්වා ඉහළ නැගීම සිදු කිරීමට අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදිකාලීන දැක්ම බව අවධාරණය කරනවා. දවසේ පුවත මේ අතර අයවැය කතාව අතරතුර සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි. පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි මැති ඇමතිවරුන් අද ඉදිරිපත් කෙරෙනු අයවැය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මම හිතන්නේ මේ රටේ සංවර්ධනයේ පැත්තෙන් ඉතාමත්ම ධනාත්මක ඉදිරිපත් කිරීමක් කරපු අයවැයක්. මේ රටේ ජනතාවට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි පානීය ජල ප්‍රශ්නේ. මම හිතන්නේ ඒකට ලොකු විසඳුමක් තියෙනවා. වෙන ලෝකයක ඉඳලා හදපු අයවැයක් වගේ තමයි මට නම් මේක හැඟුනේ. ලංකාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් කොවිඩ් වසංගතයෙන් බැටකාලා ඉන්න සාමාන්‍ය ජනතාව ආර්ථිකය කොහොමද ගොඩගන්නේ කියලා. මේ පිළිබඳව කිසිම දෙයක් මේ අයවැය ප්‍රතිපත්තියේ ඇතුල් වෙලා නැහැ. සෞඛ්‍යයට අඩු කරලා නැහැ. සෞඛ්‍ය වියදම් ඊටත් වඩා වැඩිපුර අංශයක් තියෙනවා. රටේ අඳුරගෙන තියෙනවා ප්‍රමුඛතම කාර්යයක් විදිහට රටේ මාර්ග පද්ධතිය දියුණු කරන්න. යම් විදිහකින් වියදම් කිරීමේ ගණන් ඉලව් කිව්වට ඒක අවුරුදු 3ක සැලැස්මක් හැටියට දාලා තිබෙනවා. ඒකට ආදායම කොහොමද ලැබෙන්නේ කියන එක පිළිබඳව විස්තරාත්මකව කරුණු දක්වලා නැහැ. විපක්ෂයේ ප්‍රාර්ථනාව වුණේ කිසිම සංවර්ධන කටයුත්තකට මුදල් වෙන්නේ නොවන අයවැයක් ඉදිරිපත් වේවි කියලා මේ පවතින වසංගතය තුළ හින්දා විපක්ෂය සතුටු වෙන්න ඕනේ සංවර්ධනය දේශීය ආර්ථිකය වැඩි කරන අයවැයක් ඉදිරිපත් කිරීම ගැන. පිටරටින් ගෙන්වෙන අනවශ්‍ය දේවල් සම්පූර්ණයෙන්ම නවත්තලා නැවත වතාවක් අර 77ට ඉස්සෙල්ලා තිබිච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන නව රටක් ඔස්සේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය ආරක්ෂාවට කිසිම අලුත් ශක්තියක් ලැබෙන ක්‍රමවේදයක් ඒක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ කියනවා කෘෂි නිෂ්පාදන අපනයනය කරනවා කියලා. අපනයනය කරන්න ඉස්සෙල්ලා ගොවියට පොර ටික දී ගන්න බැරි තත්ත්වයක තාම ඉන්නේ. ඒකන්ද කියන කතා හුඟක් දුරට මම දකින්නේ සුරංගනා කතා වගේ. නෑ විපක්ෂයට ඉතින් මොකක් හරි දෙයක් කතා කරන්න මොකක් හරි වමනාවක් තියෙනවනේ. අයවැය සජ්ජාතික පක්ෂය පහුගිය අවුරුදු 4මාර තුර විනාශ කරපු දේවල් නැවත ගොඩනැගීම සඳහා සූදානම් කරපු අයවැයක්. රැකියා නියුක්තිය වැඩි කරන අපේ අපනයනය වැඩි කරන ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ගෙනාපු අයවැයක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ වීමට පෙර එම තීන්දුවේ අන්තර්ගතය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර දැන සිටි බව අද හෙළි වුණා. ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම සිදු කළ සාක්ෂි විමසීමේදී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව නඩු පවරා මේ වන විට වසර 4කට වැඩි කාලයක් සිරගත කර ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් මත සිදු වූ දෙයක් පදනම් කර ගැනීමෙන් බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලුන ජනාධිපති කොමිසමට කර තිබූ පැමිණිල්ල අද සලකා බැලුණා. මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ දුමින්ද සිල්වා මහතාගේ පියාණන් වන ලාල් සිල්වා මහතා විසින්. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් දුමින්ද සිල්වා මහතා එවකට මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් ලාල් සිල්වා මහතා කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළා. 2011 වසරේ ඔක්තෝබර් 8 වෙනිදා ලංකාවේ මැතිවරණ දිනයක්. මගේ පුතා දුමින්ද සිල්වා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළොන්නාවේ ආසන සංවිධායක. ඒ නිසා ඔහුට ඇමති ආරක්ෂක අංශයෙන් වගේම පොලිස් ආරක්ෂාව සහ පෞද්ගලික ආරක්ෂකයන් සිටියා. මැතිවරණ දිනේ පෙරවරුවේ ඔහු නිවසින් පිටත් වෙලා ගියා කොළොන්නාවේ නගර සභා ප්‍රදේශයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය සඳහා ඔහුට මැතිවරණ කොමසාරිස්තුමාගේ අවසරය හිමි වෙලා තිබුණේ. පස්වරු 2:30ට පමණ SP කෙනෙක් කළ දැනුම් දීමක් මත දුමින්ද සිල්වා එතනින් පිටත් වෙලා යන අතරතුර හිඹුටාන් හන්දියේදී වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. එහිදී මුලින්ම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ කවුද? මාගේ පුත්‍රයාට තමයි මුලින්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙලා තිබුණේ. ඔහුගේ නළලට වෙඩි දෙකක් වැදිලා හිසට බැරෑරුම් තුවාල වෙලා බිම ඇදවැටීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළා. සිද්ධියෙන් සති දෙකකට පසු කාලයක් වෙනකම් ඔහු සිහිසුන්ව සිටියේ. ඉන්පසු ඔහු සිංගප්පූරු රෝහලකට ඇතුළත් කරලා අවුරුදු 1කමාරක් විතර ප්‍රතිකාර ලැබුවා. වෛද්‍යවරු උපදෙස් දුන්නේ බොහෝ කාලයක් වෙනකල් ගුවන් ගමන් කරන්න හොඳ නැහැ කියලා. නමුත් වෛද්‍ය උපදෙස් වලට පටහැනිව අපිට කටයුතු කරන්න සිදු වුණේ ඒ වෙද්දී දුමින්ද සිල්වාට එරෙහිව නඩු පවරලා තිබුණ නිසා අපිට එන්න උන නිසායි. මේ සිද්ධිය ගැන විමර්ශනය කරලා තිබුණේ CID එකේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග රංජන් ළමාහේවා සහ නිශාන්ත කන්දප්ප සිල්වා කියන නිලධාරීන් කියලා දැනගත්තා. ගරු කොමිසමේ අවධානයට යොමු කරනවා මෙන්න මේ කරුණ ස්වාමීනි. 2015 වසරේ පෙබරවාරි මාස 27 වෙනිදා මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රයක් නීතිපති ගොනු කරලා ඒක 2015 මාර්තු මාසයේ 4 වෙනිදා මහාධිකරණයේ වෙත බාර දීලා තිබුණා. ඒ අනුව දේවිකා තෙන්නකෝන් විනිසුරුතුමිය ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. කොළඹ මහාධිකරණයේ අංක 1 ඊට පස්සේ අවස්ථාවක මෙම නඩුව එකවරම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලකට යොමු කළා ස්වාමීනි නීතිපතිවරයාගේ ඉල්ලීම මත අග විනිසුරු විසින්. ඒ කියන්නේ මුලින්ම එක් විනිසුරුවරයෙක් ළඟ මේ නඩුව පවත්වාගෙන ගිහින් කිසිදු හේතුවක් නැතිව ෂණිකයකින් මෙය ත්‍රිපුද්ගල මහාධිකරණයට යොමු කළා. නීතිපතිවරයාගේ මෙවැනි කටයුතු කිරීමක් මීට පෙර ඉතිහාසයේ නිරීක්ෂණය වෙනවද? නැහැ ස්වාමීනි. මෙවැනි ක්‍රියාවක් ඊට පෙර සිදුව තිබුණේ නැහැ. මෙය පළමු අවස්ථාව සහ එකම අවස්ථාව. සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව නෙවෙයි නීතිපති කටයුතු කරලා තිබෙන්නේ මේ නඩුවේ කියලා ඔබට පෙනී යනවද? පෙනී යන්නේ වෙන්නක් වුණත් එය තහවුරු කර කොමිසමට දැනුම් දෙන්නම්. ශිරාන් ගුණරත්න, චමත් මොරාය සහ පද්මිනී රණවක යන මහාධිකරණ විනිසුරුවරු තිදෙනාට ඒ අනුව මෙම නඩුව යොමු වුණා ස්වාමීනි. සාක්ෂිකරු පැහැදිලි කර එතනදී සිදු වූ දේශපාලන බලපෑම සම්බන්ධයෙන්. ඔව්. හිටපු රජ්‍ය අමාත්‍යවරයෙකු වූ රංජන් බ්‍රාහ්මණනායක කොළඹ අපරාධ කොට්ටාශය අත්අඩංගුවට පත් වුණාට පස්සේ නුගේගොඩ අධිකරණයේ පැවති නඩුවේදී හෙළි වුණා රංජන් බ්‍රාහ්මණනායක සහ ශානි අබේසේකර සහ පත්මිනී රණවක යන මහත්ම මහත්මීන් සමග දුරකථනින් කතා කළ බව මම ඒවට සවන් දුන්නා. ඒ අනුව එම සංවාදවලින් පෙනී ගියා මගේ පුතාගේ නඩුවට යම්කිසි බලපෑම් කරලා තිබුණු බව. ඉන් අනතුරුව ජනාධිපති කොමිසම හමුවේ වාදනය කෙරුණේ 2016 ජූලි 14 වෙනි දින එනම් නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර. එම නඩුවේ විනිසුරුවරිය වූ පද්මිනී රණවක මහත්මිය සහ රංජන් රාමනායක අතර ඇතිවූ දුරකථන සංවාදයක හඬපටයක්. හලෝ good morning ඔබතුමාට සුබම සුබ නව වසරක් මම පරක්කු වුණේ කතා කරන්න ඔබතුමා බිසිනේ මගේ මහත්තයා නම් පණි මෙසේජ් එකක් යවුවා කිව්වා විශ් එකක් අවුරුද්ද දවසේ මට නම් කම්මැලි ගෙදර ඉන්න මොනා හරි තනතුරක් තිබ්බොත් කියන්න මං කරන්න ඇත්තට දැන් මියන්මාර් ඇම්බැසඩර්ෂිප් එක වේකන්ට්ලු මේ මාසේ මට ඒ හරි කමන්නේ යන්න තියෙනවා නම් ඇම්බැසඩර් කෙනෙක් හරි මෙහි ඉන්න මියන්මාර් ගිහිල්ලා මොනවා කරන්නද? අනේ නෑ මට නිකන් අර වෙනසකට මං රස්සාවට නම් ෆීජි යන්නේ ජජ් කෙනෙක් හැටියට. ඉතින් මෙහි යන්න නම් කැමති මියන්මාර් වලට. අනතුරුව 2016 ජූලි මාස 25 වන දින යලිත් ශානි අබේසේකර විසින් රංජන් රාමනායක සමග යලිත් මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් කතා බහ කර තිබුණේ මෙලෙසයි. කොහොමද? හදිසියක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. වඳින්නම් අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනෙකුට කතා කරන්න එපා ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්තද? ඔව්. බුදුහාමේ වන්දලා කියන්නත් කිසිම තැනක සර්ගේ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වයට වැවිලා තියෙන්නේ. දැන් කෝල් සර් කතා කරපු එක ලොකුවට පත්තු වෙලා යන්න හදන්නේ. අපි ඒක බැලන්ස් කරගන්නම්. සර් වඳින්නම් කිසිම කෙනෙකුට කතා කරන්න එපා. සර් දන්න දෙයක්වත් කියන්න එපා. රයිට් රයිට් මම කාටවත් කිව්වේනේ අද ජනාධිපතිතුමා හම් වෙනවා පහමාරට. එපා සර් වඳින්නම් මුකුත් කියන්න එපා. දැන් ප්‍රශ්නේ හරි. ප්‍රශ්නේ හරිද? වඳින්නම් කිසිම අරව මැඩම්ට එහෙම කෝල් දීලා මොනවත් නම්
කියන්න එපා. ලොකුම ප්‍රශ්නයක් වෙනවා අපි ඔක්කොටම. ඇත්තද? නෑ මම කතා කරා මෙයා මම වාට කිව්වේ උතර කවුරුත් නෑ නේද? නෑ. මම කතා කරලා කිව්වා මැඩම් මොකද එදා ඔයා මට ගොඩක් හිතේ අමාරුවෙන් කතා කරානේ. කතා කරාම මම එහෙමම ගත්තා එයාට. කතා කරලා කිව්වා අනේ මැතිනිය මම මේ බලපෑමක් කරනවා නෙමේ මුළු රටම බලන් ඉන්නවා මේ 9 වෙනිදා තීන්දුව ගැන. ඔබතුමී මන් දන්න ශ්‍රේෂ්ඨ නිවිසුරුරියක්. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. මං කිව්වා මුළු රටම බලන් ඉන්නවා මැඩම්. රංජන් කට්ටියක් ඇවිල්ලා මං පස්සේ ගන්නම් කියලා තිබ්බා. දැන් ඔයාගේ ටාගට් එක දුමින්ද යවන එක. මගේ ටාගට් එක දුමින්ද යවන එක. ಭಾರತගේ වයිස්ගේ ටාගට් එක දුමින්ද යවන එක. ඉරුනිකාගේ ටාගට් එක දුමින්ද යවන එක. වැඩේ වුණානේ එච්චරයිනේ. වැඩේ වුණා. අපිට සන්තෝෂ වෙන්න දවසක් එනවා. මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාට ශානි අබේසේකර ඇමතුම ලබා ගන්න අවස්ථාව වන විටත් නඩු තීන්දුව සම්බන්ධයෙන් ශානි අබේසේකර දැන සිටි බව මෙම හඬපටේ මගින් තහවුරු වන බවයි. මෙම පැමිණිල්ල සලකා බැලීම අවසානයේ ජනාධිපති කොමිසම විසින් යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ රංජන් රාමනායක, විශ්‍රාමික විනිසුරුවරියක වන පද්මිනී රණවක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි සිටි නිශාන්ත සිල්වා යන අය ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ 13 වන නාහිමියන් ලෙස කටයුතු කළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් අද පස්වරුවේ අපවත් වුණා. 98 වැනි වියේ පසු වුණු උන්වහන්සේ අපවත් වුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. 1923 වසරේ ජනවාරි 20 වෙනිදා මහනුවර උඩගම්පහ නාපාන ග්‍රාමයේදී මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර නිලමේතුමන්ට සහ බණ්ඩාර මැණිකේ යුවලට තව පවුලේ 7 වෙනි දරුවා ලෙසින් උපත ලැබූ නාපාන පේමසිරි හිමියන්ගේ ගිහි නම වූයේ ඒකනායක මුද්‍යන්සේලාගේ ටිකිරි බණ්ඩාරයි. 1933 ජූලි මාස 8 වෙනිදා එනම් වයස අවුරුදු 10ක් සපිරිද්දී ටිකිරි බණ්ඩාර හුරිකඩුව උදුම්බරාරාමේදී නාපාන පේමසිරි නමින් පැවිදි දිවියට ඇතුළත් වනවා. වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනින් බෞද්ධ භික්ෂුවකට අවැසි මූලික පිරිවෙන් අධ්‍යාපනය සාර්ථකව ලැබූ නාපාන පේමසිරි හිමියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා නිට්ටම්බුව විද්‍යානන්ද පිරිවෙනට ඇතුළත් වන්නේ ඉන් අනතුරුවයි. ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසන රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද විභාග සමත් වූ පේමසිරි හිමියන් කටුගස්තුට පිඟාඔය ඉදිකළ උදකුක්කේප සීමා මාලකයේදී 1943 වසරේ අගෝස්තු 6 වෙනිදා උපසම්පදාව ලබා ගන්නවා. ත්‍රිපිටක විභාගය මෙරට පළමුවෙන්ම පවත්වන අවස්ථාවේදී ප්‍රථම ස්ථානය ලබා ගනිමින් සමත් වන්නටත් නාපාන හිමියන් භාග්‍යවන්ත වුණා. 1967 වසරේදී හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කරන පේමසිරි හිමියන් පසුව සඳගිරිලෙන් තපෝවිල පිරිවෙන, අලුත්වත්ත සිරි සුමන පිරිවෙන, ගම්මැදගම පිරිවෙන ආරම්භ කිරීම සඳහාද මූලිකත්වයේගෙන ක්‍රියා කළා. බොරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙතින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී යන ගෞරව උපාධියනුත් පිදුම් ලබන්නේ උන්වහන්සේ ශාසනිකව කළ අනුපමේය සේවාව වෙනුවෙන්. සසුනම්බරෙහි පහළ වූ මෙම මහා යතිවරයාණන් වහන්සේ සසුන් කෙතට මෙන්ම රටට දැයට සිදු කළ අනුපමේය මෙහෙය කිසිදා අමතක කළ නොහැකිය. මාගේ ජීවිත කාලය තුළ මට හැකි ආකාරයෙන් ජාතික ආගමික ශාස්ත්‍රීය නිකායික සේවයක් සිදු කරන්න ලැබුණා කියලා මා සන්තෝෂමත් වෙනවා. නාපානේ පේමසිරි මාහිමිපාණන්ගේ පැවිදි දිවියේ දිගු කලක් ගත කළ හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් පරිශ්‍රයේ ශ්‍රී දෙන තැන්පත් කිරීමෙන් අනතුරුව 22 වන ඉරිදා දින කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතයි. ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලෙසවම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමේ ඉලක්කය ඔබ සතු නම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. මහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිළිගත් තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලා සමග ඔබේ අධ්‍යාපන දිවියේ ඉදිරි පියවර තබන්න බඳවා ගැනීම ආරම්භ කර ඇත. 0772 66 55 55 ස්ලිට් ඇකඩමි. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට.
COVID-19 වෛරසය කොළඹ මහනගර සීමාව තුළ හෝ සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ඇද්දැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. මේ අතර අද තවත් කොවිඩ් ආසාදිතින් 157 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්. අද වාර්තා වූ ආසාදිතයන් 157 දෙනා සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 17831ක් දක්වා ඉහළ ගියා. ආසාදිතයන් 404 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12212ක් ලෙස සටහන් වුණා. මේ වන විට රෝහල්ගත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5560ක්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 14327ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 382 දෙනා අතරින් 231 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 134ක්. මේ අතර හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහනට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිට වසංගත රෝග විද්‍යාංශය පැහැදිලි කළ යුතු කාරණේ තමයි අපි රටක් විදියටම සමාජ ව්‍යාප්තියට ගිහිල්ලා නැතත් අඩුම ගානේ කොළඹ නගර සීමාව ඇතුළේ අපි සමාජ ව්‍යාප්තියට ගිහිල්ලාද කියලා පැහැදිලි කිරීම වසංගත රෝග විද්‍යාංශයෙන් අපි අපේක්ෂා කරනවා. මොකද මේ අවදානම හඳුනා ගන්න ඕන ප්‍රතිචාර දක්වන්න. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව සම්බන්ධයෙන් මේ අරන් තියෙන පියවර වලට එහා ගිහිල්ලා තව සංචරණ සීමා දැඩි කළ යුතුද? මේක තාක්ෂණික තීන්දුවක් වෙන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඊයේ දවස් තුල විශේෂයෙන් කොළඹ තියෙන පෘෂ්ඨාශ්‍රිතව මේ රෝගී ව්‍යාප්ත වෙන්න තියෙන හැකියාව සම්බන්ධයෙන් කර ප්‍රකාශය බැරෑරුම් තත්ත්වයක්. ඒ කියන තත්ත්වයට යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යෝජනා කරනවා අපි දෛනික වාර්තාවක් නිකුත් කරන්න රජයට සහ බලධාරීන්ට තාක්ෂණිකව රට සම්බන්ධයෙන් ගත යුතු තීන්දුව තියෙන මොනවද කියලා. කොළඹ මහනගර සභා සීමාවත් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින්නේ. ඒ වගේම තමයි මේ වෛරසය නොඑක් විදියේ පෘෂ්ඨ මත තියෙන්න පුළුවන්. ඒ පෘෂ්ඨයක් අපි අල්ලන කෙනෙකුෙන් තවත් කෙනෙකුට මේ රෝගය පැතිරෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ නව ආසාදිතයන් 42 දෙනෙකු හඳුනා ගැනුණා. කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 20ක්. මේ අතර මෙරට බන්ධනාගාරවලින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ බන්ධනාගාරවලින් නව ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයන් 41ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 15ක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 8ක්, බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයෙන් 2 දෙනෙක් සහ කොළඹ මැගසින් හා මහර බන්ධනාගාරවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 5 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව ඊයේ තහවුරු වුණා. පොලිස් නිලධාරීන් 750කට ආසන්න සංඛ්‍යාවකට COVID-19 වෛරසය වැළඳී තිබෙනවා. අපි දැක්ක ප්‍රථම රැල්ලේදී පොලිස් නිලධාරීන්ට වෙන දෙයක් සිදු වුණේ නැහැ. මේක දෙවෙනි රැල්ලේදී ආයි එහෙම වුණේ පොලිස් නිලධාරීන්. වෛරසයේ තියෙන ප්‍රබලත්වයේ වැඩි බව සෑම කෙනෙක්ම පිළිඅරන් තියෙනවා. පොලිස් නිලධාරීන්ට විතර මහ ජනතාව සමග ගැටෙන්න වෙලා තියෙනවා. ඒ නිසා සාපේක්ෂව රෝගීන් සංඛ්‍යාවත් පසුගිය රැල්ලට වැඩි වෙනකොට ඒ හා සම්බන්ධව වැඩ කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාවත් ආසාදනය වීමේ සම්භාවිතාවය වැඩි. මෙතර කොළඹ රිජ්වේ ආරය ළමා රෝහලට ඇතුළත් කළ තවත් දරුවෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමග එම රෝහලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ යනවා. මේ අතර බලපිටිය රන්දුඹේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ දරුවන් තිදෙනෙකුට මවට සහ මිත්තනියට COVID-19 වෛරසය වැළඳී තිබෙනවා. එම නිවසේ හිමිකරු පෑලියගොඩ මාළු වෙළඳපොලේ වෙළෙන්දෙක් වන අතර ඔහු පසුගිය 3 වෙනිදා ආසාදිතයෙකු ලෙස වාර්තා වී දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවසට පැමිණ තිබුණා. මේ අතර කුරුණෑගල තැපැල් අධිකාරී කාර්යාලයේ සේවකයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව පසුගිය 10 වෙනිදා අනාවරණ වීමෙන් පසු එම කාර්යාලයේ සිදු කළ PCR පරීක්ෂණවලදී නව ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහා අද PCR පරීක්ෂණ කටයුතු සිදු කළ අතර කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේද තාවකාලිකව වසා දැමුණා. කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයන් සඳහා ඉදිරියේදී PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මේ අතර පිටකොටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මගින් නිසි ක්‍රමවේදයකින් තොරව PCR පරීක්ෂණ සිදු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ග්ලව්ස් එක මාරු කරන්නේ නැහැ. PCR කරද්දී එයාලා ග්ලව්ස් මාරු කරන්නේ නැහැ. එකම ග්ලව්ස් එක දාගෙන 50 දෙනෙක්ට PCR කරා. මේ අතර තවත් COVID-19 ආසාදිතින් 241 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලොතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනය තුල වාර්තා වූ සමස්ත ආසාදිතින් ගණන 398ක්. පිස්සු මත්සයින් ආහාරයට ගැනීමෙන් COVID-19 ආසාදනය නොවන බව ජනතාවට සනාථ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාරච්චි මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට පැමිණි මන්ත්‍රීවරයා තමන් රැගෙන මත්සයෙකු පිසීමකින් තොරව අනුභව කළා.
මම පවිත්‍රා ඇමතිතුමියට මම ඉල්ලීමක් කරා. පෑලිය ගොඩට මේ කොරෝනා වසංගතයේ ඒ පැමුණු අවස්ථාවෙම ලංකාවේ වටේම තියෙන වරායවල් 22 සහ පෑලිගොඩ මස් සංකීර්ණය දින දෙකකට ලොක්ඩවුන් කරලා වෙළඳ ව්‍යාපාරිකයෝ සහ සුළු ව්‍යාපාරිකයෝ PCR පරීක්ෂණයකට ලක් කරලා ඒ අයට පමණක් වරායවලට ඇතුල් වෙන්නත් මාළු කඩේට ඒ අයට පමණක් ඇතුල් වෙන්නත් වැඩපිළිවෙලක් සකස් කරනවා කියලා. ඒ දේ කරේ නෑ. වරායවල් දෙක තුනක තමයි ඒ දේ කරේ. අපේ අර දීවරේ ඔක්කොම අනාථ වෙලා. අපේ පළාත්වල මාළු ගන්න විකුණන්න විදියක් නෑ. වරායෙන් ගෙනියන මාළු ටික බයිසිකල් කාර්යය ගෙනියනකොට ගෙවල් ගාව ඉඳගෙන ගෙවල් දොරවල් වහ ගන්නවා. මෝටර් සයිකලේ යනකොට පාරෙන් මිනිස්සු දුවනවා මාළු දැක්කම. දීවර අමාත්‍යාංශේ නාරා ආයතන තියෙන හොඳ පරිශන ආයතනේ. මේ පරිශන ආයතනෙන් පරිශනයක් කරලා මේ වෛද්‍යවරු හරහා රටට ප්‍රකාශ කරන්න ඕන මේ මාළු කන්න කියලා. මාළු වලින් මේ කොරෝනා වසංගතයක් හැදෙන්නේ නැහැ කියලා. ඊයේ තංගල්ලේ වරායට ගිහලා මම මේ මාළු ගෙනාවේ. මේ මාළු ගෙනාවේ පෙන්නන්න. මේ මාළු කන්න බය වෙන්න එපා. කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මේ අපි කන්නේ අමුයෙන්. ඔයාලා කාලා පෙන්නන්නම්. අමුයෙන් කන්නේ. කන්න පුළුවන්. පිරිසුදු ප්‍රස් මාළු. මේ මම කියන්න කැමති රජයට ගන්න කූරුම් අරගෙන මේ දීවරගේ මාළුට මේ කූරුම් කරන්න තහන මිලක් ලබා දෙන්න. ලබා දීලා දීවරය ගොඩනගන වැඩපිළිවෙල සකස් කරන්න. දිවයිනේ කුමන ප්‍රදේශයකදී වුවද මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට අද දක්වා මුව ආවරණ නොපැළඳ සිටි සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගත් පුද්ගලයින් 290ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 24ක් හුදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තීරණය කළේ වසංගත තත්ත්වයේ පාලනය කිරීම සඳහායි. මරදාන, කිසෙල්වත්ත, වේල්ල වීදිය, කොටුව, පිටකොටුව සහ කොම්පඤ්ඤ වීදියම පොලිස් වසම් තුල පිහිටා තිබෙන රාජ්‍ය, අර්ධ රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන, ඒ වගේම යම් ආයතනවල මූලස්ථාන, කොටුව සහ පිටකොටුව, මධ්‍යම බස් නැවතුම් පොළ, ඒ වගේම පුද්ගලික බස් නැවතුම් පොළ සහ දුම්රිය පොළ පවත්වාගෙන යාමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් කොටුව දුම්රිය පොළේ සිට බස් නැවතුම් පොළට හෝ බස් නැවතුම් පොළේ සිට කොටුව දුම්රිය පොළ දක්වා පාගමනින් ගමන් කිරීමට අවසර හිමි වෙනවා. ඒ පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් සඳහා පමණක් වන අතර හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට එලෙස පැමිණීමට අවසර දී නැහැ. එසේම පිටස්තර ප්‍රදේශවලින් බස් නැවතුම් පොළට හෝ දුම්රිය පොළට පැමිණෙන මගීන්ට කොළඹ නගරයේ වෙනත් ස්ථානවල සංචාරය කිරීමට අවසර හිමි වන්නේ නැහැ. මේ අතර කොළඹ ප්‍රධාන බස් නැවතුම් පොළවල් සඳහා ජනතාව ඇතුළු කර ගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. බස් රථ බලාපොරොත්තුවෙන් රැඳී සිටි මගින් චෝදනා කළේ බස් රථවල අඩුවක් පවතින බවයි. බස් තියනවා කියවට කක් වන්නේ අපි මේ පැයකට වැඩිය මෙතන ඉන්නේ. බසුත් අඩුයි දැන් කෝච්චියෙන් බහැලා ආවා. පැයක් විතර වෙන ඇවිල්ලා දැන්. තාම බස් නැහැ අනුරාධපුරේ. දැනට නැහැ. දැන් පැයක් විතර වෙන ඇවිල්ලා. පැය ගානක් ඉන්නවා තාම බස් නැහැ. කටනායක බස් එන්න. කලාවට මේ යන්න බස් නැහැ මාත් මේ කෑගල්ලෙන් නම් ආවේ. කෙසේ වෙතත් බස් රථ සේවකයන් පවසන්නේ බස් රථ තිබුණද මගින් අඩුවක් පවතින බවයි. සෙනග නැහැ නේ අඩුයිනේ සෙනග. බස් නම් තියනවා යන්න සෙනග තමයි අඩු. මට බස් තියනවා සෙනග නැහැ. සෙනග නම් මේ දවස්වල නැහැ. ආදායනුත් නැහැ. ඊතරම්වත් අද නැහැ සෙනග. මේ අතර ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් විවෘත කරන දිනයක් ගැන COVID-19 පැතිර යන ක්‍රමවේදයන් අනුව තමයි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වුණත් මේ සතියේ ඉඳලා යම්කිසි ක්‍රමවේදයකට අනුව ශ්‍රී ලංකාවට අපගේ ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට කටයුතු කරන ලබනවා. මෙතර දිවයිනේ ප්‍රදේශ රැසක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන ජනතාවට පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩිව අවවාද කරන අයුරු දක්නට ලැබුණා. තමන්ගේ වාසිය කොහෙද තියෙන්නේ? කාරවල ගන්න සිගරට් බොන්න මොකද මෙතන බඩු ගන්නවල අnder කියලා බඩු ගන්න සිගරට් දින්නේ. ඔතකොට උදව් කරාම ඔයගොල්ලෝ මේක සෙල්ලම් කරන්න එපා. මාගේ බිස්නස් විතර අපේ අධිකාරී ආරක්ෂාවක් බලන්න ඕනේ. මදේ මේ ඔයගොල්ලෝ මේ අතෝදන් ටැප් එක පයි කරලා බලන්න කඩේ අරින්න එපා කරුණා කියලා බලන්න. මේ වතුරේ කොහොමද වැස්සේ අතෝදන්නේ කියලා මේ. මෙතර හුදකලා කර ඇති වත්තල පොලිස් සීමාවේ හේකිත්ති ප්‍රදේශයේ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සෙවීම සඳහා ඩ්‍රෝන් යාන උපයෝගී කර ගැනීමෙන් විශේෂ මෙහෙයුමක් දියත් කෙරුණා. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ගුවන් හමුදාව එක්ව සිදු කළ එම මෙහෙයුමෙන් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 19 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. තවත් පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු
COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රවසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රත්කුරුස සංගමය හා එක්ව කොළඹ ජාතික රෝහලට මුඛ ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් කාටල බෙදා දීම අද සිදු කෙරුණා. මෙම සත්කාරයට දායක වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයට සහ ශ්‍රී ලංකා රත්කුරුස සමාජයට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා රත්කුරුස සංගමය හා එක්ව බේරුවල දුම්රිය ස්ථානයේ සහ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ විස විචාරණය කිරීම අද සිදු කෙරුණා. අධිකරණයට අපහාස කළ යයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මාස 8 වෙනිදා යලි කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. බලංගොඩ මූලික රෝහලේ හෙද සොහොයුරියකට එම රෝහලේම සෞඛ්‍යකාර්ය සහායක මණ්ඩලයේ පුද්ගලයෙකු පහර දුන් බව පවසමින් හෙද සේවක සේවිකාවන් ඊයේ පස්වරුවේ සිට සේවයෙන් ඉවත් වූ අතර අදාළ සිද්ධිය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් තිබුණා. ගලන් බෙදනුව ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශ හෙළිපෙහෙළි කර සිදු කරන විනාශය පිළිබඳව බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු පළක් නොවීම හේතුවෙන් අද ප්‍රදේශවාසීන් පොල් ගසා දේව කන්නලව්වක් සිදු කළා. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේදී කොරවිට ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවකට සේවකීන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් කැබ් රථයක් ගැටි සිදු වූ අනතුරෙන් කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. වේගය පාලනය කරගත නොහැකි වූ මෝටර රථයක් කළුතර බෝධි අසලදී මාර්ගයේ ආරක්ෂිත වැටටද හානි කරමින් අනතුර ලක්වන ආකාරය CCTV කැමරාවල මෙලෙස සටහන් තිබුණා. වටා හිරු සූදානම අදට සමුගන්නට පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමු වන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්.